ඔයගොල්ලෝ ඔක්කොටම සුබ සන්ධ්‍යාවක් වේවා. අද අපි මුලින්ම බලමු මේ පික් ප්‍රෝග්‍රෑම් වල ප්‍රැක්ටිකල් නැත්නම් ප්‍රායෝගික පැත්ත ගැන. ඊට පස්සේ තියරි කොටසක් ඉගෙන ගන්න යමු. පික් ප්‍රෝග්‍රෑම් කරන්න මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් නැත්නම් පික් එකක් කම්පියුටරෙත් අතරට ඕගොල්ලන්ට තව උපාංගයක් ඕන වෙනවා. ඒක තමයි මේ ප්‍රෝග්‍රෑමර් එකක් කියන්නේ. මේ ප්‍රෝග්‍රෑමර්ස් වර්ග කීපයක් වෙළඳපොලේ ගන්න තියෙනවා. ඕගොල්ලන්ට මේ පෙන්නන වර්ගයේ ප්‍රෝග්‍රෑමර් එක කියන්නේ යුනිවර්සල් ප්‍රෝග්‍රෑමර් එකක් කියලා. මේක ලංකාවේ හදලා මම මිලදී ගත්ත මම පාවිච්චි කරන ප්‍රෝග්‍රෑමර් එක. අපිට පික් 12 සීරීස් එකේ 16 සීරීස් එකේ 18 සීරීස් එකේ මේ ෆැමිලි එකේ සියලුම පික් වර්ග ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑමර් එකෙන්. මේකට මුලින්ම කරන්න ඕන මේක සපෝට් කරන්නේ PicKit 2 කියන software එක. ඔයගොල්ලෝ වෙළඳපොලෙන් ප්‍රෝග්‍රෑම් එකක් මිලදී ගනිද්දී එක්කෝ එකට පොඩි CD එකක් තියෙනවා. එහෙම නැත්නම් ඒකේ උපදේශ පත්‍රිකාවක් ඇති. ඒ උපදේශ පත්‍රිකාවේ තියෙනවා මොන software එකද මේකට සපෝට් කරන්න කියලා. මේ මම පාවිච්චි කරන එකට සපෝට් කරන්නේ PicKit 2 කියන software එක. ඊට පස්සේ මෙන්න මේ නිල් පාට සොකට් එකට අපි කියනවා SIF සොකට් එක කියලා. SIF සොකට් එක. මේ SIF සොකට් එක කියන්නේ zero insertion force socket කියලා. zero insertion force socket. ඒ කියන්නේ සාමාන්‍ය IC base එකක් වගේ නෙවෙයි අපිට පුළුවන් පික් එකක් කියන්නේ IC එකක්නේ. ඒ IC එක දැන් හිතන්නකො පින් 40 IC එකක් කියලා. අපිට පුළුවන් මෙන්න මේ විදිහට පින් 40 IC එක මේක ඇතුලෙන් තියන්න. පින් ටික මේ සිදුරු ඇතුලට යන විදිහට නිකම්ම තියලා මෙන්න මේ ලීවර් එක පාත් කරන්න පුළුවන්. එතකොට IC එක මේ SIF socket එකට ලොක් වෙනවා. එතකොට පුළුවන් මේ පික් එක ප්‍රෝග්‍රෑම් කරගන්න. තවත් දෙයක් කියන්න ඕන දැන් පින් 8 16 18 28 40 මේ වගේ විවිධ පින් ප්‍රමාණවල මයික්‍රෝ කන්ට්‍රෝලර් එනවා. එතකොට ඕගොල්ලෝ බොහොම සැලකිලිමත් වෙලා නිවැරදිව එක එක පොසිෂන් වලට ඒ පික් සම්බන්ධ කරන්න ඕන මේ SIF socket එකට. එහෙම වැරදුනොත් පික් එක විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම පික් එකේ පළවෙනි පැත්ත දැන් මේකට තියන්න පුළුවන් එක්කෝ පික් එකක් සම්බන්ධ කරන්න පුළුවන් මේ පැත්තට සම්බන්ධ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් යට පැත්තට සම්බන්ධ කරන්නත් පුළුවන්. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕන මොන විදිහටද සම්බන්ධ කරන්න කියලා. මෙන්න මේ SIF socket එකට පික් IC අපි ඉස්සරහට බලමු. ඒව හරියට සම්බන්ධ කරේ නැත්නම් පික් එක විනාශ වෙලා යනවා. ඊට පස්සේ මේක සිලෙක්ටර් ස්විච් එකක් තියෙනවා. මේ සිලෙක්ටර් ස්විච් එකෙන් පුළුවන් පැති දෙකකට කඩන්න. 40 28 කියලා එක පැත්තක්. මෙන්න මේ සිලෙක්ටර් ස්විච් එක මේ පැත්තට දැම්මොත් එහෙම ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් පින් 28 හා 40 පික් විතරයි. පල්ලෙහාට දැම්මොත් එහෙම 8 14 18 කියන පින් වල මයික්‍රෝ කන්ට්‍රෝලර් සම්බන්ධ කරන්න පුළුවන්. මේ තියෙන්නේ
යුනිවර්සල් ප්‍රෝග්‍රෑමර් එකට පික් සම්බන්ධ කරන ඕඩර් එක. එහෙම නැත්නම් මොන පොසිෂන් වලටද සම්බන්ධ කරන්න කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවද මෙන්න මෙතන තමයි තියෙන්නේ හැන්ඩල් එක. එතකොට හැන්ඩල් එක පැත්තේ ඉඳලා අපි කීයක් මෙන්න මේ සිදුරු තියනවාද කියලා ගණන් කරගෙන එන්න ඕන. දැන් උදාහරණයක් විදිහට මේ පින් 14ක පික් එකක් සම්බන්ධ කරලා තියෙන්නේ මේ 10 වෙනි සිදුරේ ඉඳලා 10 වෙනි සිදුරට තමයි පික් එකේ පළවෙනි පින් එක සම්බන්ධ වෙන්නේ. පින් 8 පික් එකත් 10 වෙනි සිදුරට තමයි සම්බන්ධ වෙන්නේ. ඕගොල්ලන්ට තියෙන දෙන උපදේශ පත්‍රිකාවේ මෙන්න මේ device position එක කොහොම වෙන්න ඕනද කියලා ඕගොල්ලන්ට ලබා දෙනවා. හරි. ඊට පස්සේ තව ප්‍රෝග්‍රෑමර් වර්ග තියෙනවා. PIC2 ප්‍රෝග්‍රෑමර් එක කියලා මයික්‍රොචිප් සමාගමෙන් හදනවා PIC2 කියලා ප්‍රෝග්‍රෑමර් එකක්. හැබැයි මේකේ ක්ලෝන් අපි කියනවා මේ චයිනීස් වර්ෂන් තියෙනවා ගොඩක් ක්ලෝන් අපිට ඒව ගන්න තියෙන්නේ. ඉතින් ඒවත් කිසි ප්‍රශ්නයක් නැහැ හොඳට වැඩ කරනවා. මේ ඔරිජිනල් එකම ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේකට පික් එකක් ඍජුවම සම්බන්ධ කරන්න බෑ. මේකේ මෙන්න මෙතන තියෙනවා පින් 6ක්. පින් 6ක් තියෙනවා. ඒකෙන් ඇත්තටම අපි දන්නවා පික් එකක් ප්‍රෝග්‍රෑම් කරන්න පින් 5යි ඕන කියලා. එතකොට අපිට මේ 6න් එකක් වැඩක් නැහැ. අපි මෙතනින් වයර් මගින් පික් එක සම්බන්ධ කරනවා පින් අදාළ පින් 5ට. ඒකට මේ පොඩි වයර් කෑල්ලකුත් ඒගොල්ලෝ දෙනවා. ඔයගොල්ලෝ මිලදී ගනිද්දි. ඊට පස්සේ PIC3 කියලා ප්‍රෝග්‍රෑමර් එකක් තියෙනවා අලුත් එකක්. මේකත් PIC2 හා සමානමයි. මේකෙදි සමහර විට මෙන්න මේ වගේ සිප් සොකට් එකක් සම්බන්ධ PCB එකක් ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. මේක ඕගොල්ලෝ ගත්තොත් එහෙම ඕගොල්ලන්ට පුළුවන් අර කලින් මම පෙන්නුවා වගේ පික් වර්ග මයික්‍රෝ කන්ට්‍රෝලර් සම්බන්ධ කරගන්න. හැබැයි මේකෙත් තියෙනවා මොන පොසිෂන් වලද ওই පික් එක තියන්න ඕන කියලා. මේකේ තියෙනවා පොඩි කට්ට සුදු පාට ඉරි. එතකොට ඒකේ ලියලා තියෙනවා පින් 18 පික් එක මෙතෙන්ට සම්බන්ධ කරන්න, පින් 28 පික් එක මෙතෙන්ට සම්බන්ධ කරන්න කියලා. ඒ වගේම අර පෙන්නුව සිලෙක්ට් ස්විච් එක වෙනුවට මේකේ තියෙනවා settings තියන්න ජම්පර්ස් කීපයක්. මේ settings වලින් පුළුවන් පින් 8 පික් එක සම්බන්ධ කරනවා නම් මෙහෙම 16 පික් එක සම්බන්ධ කරනවා නම් මෙහෙම කියලා මේ ජම්පර් වලින් settings හදා ගන්න. එතකොට කොහොමද මෙන්න මේ බෝඩ් එකයි PIC3 ප්‍රෝග්‍රෑමර් එකයි අතර සම්බන්ධය හදාගන්නේ. සම්බන්ධය හදාගන්නේ අපිට පුළුවන් මේ දීලා තියෙන USB කේබල් එක නෙවෙයි අනිත් කේබල් එකක් තියෙන මෙතන male to female මේ කේබල් එක අරගෙන එක පැත්තක් මේ ප්‍රෝග්‍රෑමර් එකටයි අනිත් පැත්ත මෙන්න මේ මේල් පින් හෙඩර් සෙට් එකටයි මෙහෙම සම්බන්ධ කරන්න. ඕගොල්ලන්ට මෙන්න මේ උපාංගය PIC2 එකටත් සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් වයර් ටික අරගෙන මෙතෙන්ට සම්බන්ධ කරගන්න පුළුවන්.
ඊට පස්සේ කොහොමද pickit 2 හෝ pickit 3 එක ප්‍රෝග්‍රෑම් කරන්න මේ කොහොමද එකක් ඇසුරින් ප්‍රෝග්‍රෑම් කරන්න කියලා මම ඩීටේල් ස්ලයිඩ් එකක් තමයි මේ හදලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවාද පොඩි ඊතලයක ඉන්ඩිකේටර් එකක් තියෙනවා මෙතන. මේ තියෙන්නේ සුදු පාට ඊතලයක්. මේ ඊතලයේ තියෙන්නේ MCLR පින් එක. MCLR නැත්තම් අපි ප්‍රෝග්‍රෑම් කරද්දි මේක කියනවා VPP පින් එක කියලා. කොහොම හරි ඕගොල්ලෝ සිප් සොකට් එකක් පාවිච්චි කරත් එහෙම නැත්නම් අර බ්‍රෙඩ් බෝඩ් එකක සම්බන්ධ කරත් මෙන්න මේ වයර් පහ මේ පික් වර්ගවල අපි ගිය සතිවල කතා කරපු පින් පහට සම්බන්ධ වෙනවා නම් එච්චරයි. අපි බලමු මේ පින් මොනවද කියලා. පික් 16 675 නම් මුලින්ම පවර් පින් දෙක VDD VSS මේක පොසිටිව් මේක නෙගටිව් පින් එක පවර් පින් මේ. ඒ දෙක සම්බන්ධ කරන්න ඕන මේකේ මෙන්න මේ 2ටයි 3ටයි. ඊට පස්සේ MCLR පින් එක මේකේ නම් 675 නම් MCLR පින් එක මේ 4 වෙනි පින් එක මේක නම් කරලා තියෙන VPP කියලා. ඔය කියන්නේ ප්‍රෝග්‍රෑමින් වෝල්ටේජ් කියන එක. ඇත්තට මේක තමයි MCLR කියන පින් එක. මේක සම්බන්ධ වෙන්න ඕන මෙන්න මේකේ පළවෙනි පින් එකට MCLR පින් එකට. ඊට පස්සේ තව පින් දෙකයි තියෙන්නේ. ICSP data පින් එකයි ICSP clock පින් එකයි. මේ කොළ පාට ඊතලයකුයි නිල් පාට ඊතලයකුයි පෙන්වන්නේ IC75 පික් එකේ. මේකේ dataයි clock එකයි. data පින් එක PGD පින් එකට සම්බන්ධ වෙන්න ඕන ප්‍රෝග්‍රෑමර් එකේ. ප්‍රෝග්‍රෑමින් data පින් එකට. ඊට පස්සේ ප්‍රෝග්‍රෑමින් clock එක සම්බන්ධ වෙන්න ඕන PGC පින් එකට. මේ වගේමයි මේ අනිත් මයික්‍රෝ කන්ට්‍රෝලර් වලත් ඒ අදාළ පින් පහ ප්‍රෝග්‍රෑමර් එකට සම්බන්ධ කරා නම් ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. මෙතන පෙන්නලා නෑ පින් 40ක පික් එක. පික් 16 877 මේකෙත් අර විදිහටම ඒ අදාළ පින් පහ සම්බන්ධ කරා නම් හරි. data sheet එකෙන් හොයාගන්න ප්‍රෝග්‍රෑමින් පින් මොනවද කියලා. නැත්නම් ප්‍රෝග්‍රෑමින් පින් මොනවද කියලා අපේ කලින් පාඩම් වල ස්ලයිඩ්ස් වල තියෙනවා. වඩා හොඳයි data sheet එකෙන් ඕගොල්ලෝ කියවලා ගත්තොත්. ඊට පස්සේ බලමු පික් එකක් ප්‍රෝග්‍රෑම් කරන්න. අර පින් 40 පික් එකේ VDD දෙයක් තියෙනවද? ඔව්. මේකේ සමහර මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් වලට තියෙනවා ප්ලස් පින් දෙකකුයි ඒ වගේම ග්‍රවුන්ඩ් පින් දෙකකුයි මේ. එතකොට මේ වගේ නියම ක්‍රියාකාරීත්වය ලබා ගන්න නම් ප්‍රෝග්‍රෑම් කරන වෙලාවෙයි ඒ වගේම මේක සර්කිට් එකකට දාලා වැඩ කරන වෙලාවෙයි අනිවාර්යයෙන්ම මේ දෙකටම අපි power ලබා දෙන්න ඕන මේ විදිහට. ඊට පස්සේ අපිට මේ හાર્ඩ්වෙයාර් පැත්ත හරි. ප්‍රෝග්‍රෑමර්ස් වර්ග තියෙනවා හાર્ඩ්වෙයාර් යුනිවර්සල් ප්‍රෝග්‍රෑමර් එකක් තියෙනවා. ඊට පස්සේ
පික්කිට් 2 හරි පික්කිට් 3 හරි කියලා තියෙනවා. සමහරට ඉදිරියටත් අලුත් වර්ගෙයි. ඒ වුණාට ඒ හැම දෙයකම ප්‍රෝග්‍රෑම් කරන පින් ටික සමානයි. දැන් අපි බලමු ප්‍රෝග්‍රෑම් කරන software එක මොන වගේද ඒක පාවිච්චියට අරන් අපි ලියපු ප්‍රෝග්‍රෑම් එකක් පික් එකට රයිට් කරන්නේ කොහොමද? පික් එකට ලියලා කලින් ලියපු ප්‍රෝග්‍රෑම් එකක් පික් එකෙන් නැවත ලබා ගන්නේ කොහොමද? ඒ වගේම කොහේ හරි තියෙන පික් එක ප්‍රෝග්‍රෑම් එක නැවත ඒ වර්ගයේම පික් එකකට කොපි කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මම පෙන්නලා ඉන්නම් ටිකිට් 2 කියන software එක. මේක free download කරගන්න පුළුවන්. ටිකිට් 2 programmer software කියලා ඔයගලන් ඉන්ටර්නෙට් වල හෙව්වොත් මේක ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක තමයි software එක. දැන් මම මගේ hardware program එක දැන් මේ පික් එකට මේ කම්පියුටරයට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට පේනවා ටිකිට් 2 connected pick device found කියලා මෙන්න මේ message box එකේ සඳහන් වෙනවා මේ. ඒ වගේම මම මගේ ප්‍රෝග්‍රෑමරයට පික් 16IF819 කියන වර්ගයේ පික් එකක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට එයා ඒක හොයා ගන්නවා අපි සම්බන්ධ කරලා තියෙන පික් එකේ නම්බර එක. මේක හරි ලේසි වැඩක්. අපි බලමු දැන් මේක කොහොමද පාවිච්චියට ගන්න කියලා. ඒ හැම ඉන්ස්ට්‍රක්ෂන් එකක්ම මම ප්‍රසන්ටේෂන් එකේ හැදුවා. මුලින්ම මේකේ වැදගත් කොටස් කීපයක් තියෙනවා. මෙන්න මේ box එකේ අපිට පෙන්නනවා පික් එකක් සම්බන්ධ කරලාද නැද්ද? සම්බන්ධ කරලා නම් පික් එකේ නම්බර එක තවත් විවිධ තොරතුරු. අපිට වැදගත් වෙන්නේ ඊටම වැදගත් වෙන්නේ මෙන්න මේ පේලිය. දැන් පික් එකට පික් මේ ප්‍රෝග්‍රෑමර් එකට පික් එකක් සම්බන්ධ කරලා නැහැ. ඒකයි මේ no device found කියලා තියෙන්නේ. අපි මේකට කියනවා මේ information box එක කියලා මේ ටික. ඊට පස්සේ message box. මෙතන. පික් ප්‍රෝග්‍රෑමර් එක කම්පියුටරයට කනෙක්ට් වෙලාද නැද්ද කියලා මේකෙන් බලා ගන්න පුළුවන්. ටිකිට් 2 connected කියලා තියෙනවා. එතකොට පික් එකක් රයිට් කරනකොට නිවැරදිව රයිට් වුණාද? පික් එකකින් නැවත තොරතුරු ලබා ගන්නකොට නිවැරදිව රීඩ් වුණාද? මේ වගේ තොරතුරු අපිට මේ මැසේජ් බොක්ස් එකේ බලා ගන්න පුළුවන්. ඊට පල්ලෙහෙන් තියෙනවා බටන් වගේක්. රීඩ් බටන් එක, රයිට් බටන් එක, වෙරිෆයි බටන් එක, ඉරේස් බටන් එක, බ්ලැන්ක් චෙක් බටන් එක. ඒ වගේ මොනවද වෙන්නේ කියලා අපි එකින් එක බලමු. රීඩ් බටන් එකෙන් නම් වෙන්නේ පික් එකට දැනටමත් ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක්. අපිට නැවත ලබා ගන්න පුළුවන් මේ රීඩ් බටන් එක
ක්ලික් කරොත් හැබැයි මතක තියාගන්න මම මේ ප්‍රෝග්‍රෑම් එකක් කිව්වට අපිට ගන්න පුළුවන් hex ෆයිල් එක විතරයි. hex ෆයිල් එක විතරයි. මේ hex ෆයිල් එකෙන් අපි ලියනවා වගේ අපිට තේරුම් ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් අපිට කවදාවත් ගන්න බෑ. මේ hex ෆයිල් එක අපිට තේරුම් ගන්න බෑ. ඒක හැදිලා තියෙන්නේ ඔය 16 පාදයේ අංක ගොඩකින් තමයි මේ hex ෆයිල් එකක් හැදෙන්නේ. එතකොට මේ hex ෆයිල් එක මෙන්න මේ ඒරියා එකේ මම කොටුවක් අඳින්නේ. මේ hex ෆයිල් එක කියන ඒරියා එකේ මේ තියෙන්නේ 16 පාදයේ අංක. එතකොට පික් එකක් රීඩ් කරාම අපිට නිකම්ම අංක ගොඩක් තමයි ලැබෙන්නේ. මෙන්න මේ වින්ඩෝ එකේ ඒ ටික පෙන්නනවා. අපිට මේක සේව් කරගන්න පුළුවන්. තව පික් එකකට කොපි කරගන්න. හැබැයි මෙතනදී එක දෙයක් තියෙනවා. එක ලිමිට් එකක්. කලින් රයිට් කරපු පික් එක code protect කියන ඔප්ෂන් එක enable කරලා තිබ්බොත් එහෙම code protect කියන එක අපි දන්නවා අපි project settings වල හැදුවා code protect enable කරනවද disable කරනවද කියලා code protect enable කරනවද disable කරනවද කියලා අපි කලින් අර options වල හැදුවා ඒකේ code protect enable කරලා තිබ්බොත් එහෙම මෙන්න මේ read button එක ඔබලා නැවත අපිට කෝඩ් එක ලබා ගන්න හැකියාවක් නැහැ. හරි. ඊට පස්සේ අපිට වැදගත්ම බටන් එක තමයි write button එක. write button එකෙන් කරන්නේ අපි ලියපු ප්‍රෝග්‍රෑම් එක පික් එක ඇතුළට ප්‍රෝග්‍රෑම් කරන එක. ඊට පස්සේ verify button එක. verify button එකෙන් කරන්නේ දැන් අපි ප්‍රෝග්‍රෑම් කරපු පික් එකේ නිවැරදිව ප්‍රෝග්‍රෑම් වුණාද කියලා බලා ගන්න අපි මේ verify කියන බටන් එක පාවිච්චි කරනවා. මේකෙන් කරන්නේ මෙන්න මෙතන වින්ඩෝ එකේ තියෙන hex file එක compare කරනවා පික් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක compare කරලා බලලා මේ දෙකම එක සමාන නම් මෙන්න මේ message box එකේ වැටෙයි මේ කෝඩ් එක හරියටම අපි ලියපු ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සමානයි කියලා. ඊට පස්සේ erase button එක. අපි ලියපු පික් එකකට ප්‍රෝග්‍රෑම් කරපු ප්‍රෝග්‍රෑම් එකක් පික් එකෙන් මකලා දාන්න ඕන නම් අපි මේ erase button එක පාවිච්චි කරනවා. හැබැයි මේ erase button එක පාවිච්චි වෙන බටන් එකක් නෙමෙයි වැඩිය. මොකද අපි මෙන්න මේ write button එකකින් අලුත් ප්‍රෝග්‍රෑම් එකක් පික් එකට ප්‍රෝග්‍රෑම් කරද්දී නිකම්ම කලින් ප්‍රෝග්‍රෑම් එක මැකිලා යනවා. මොකද ඒ පරණ ප්‍රෝග්‍රෑම් එක උඩින් තමයි අලුත් ප්‍රෝග්‍රෑම් එක write වෙන්නේ. අපි කියනවා ඕව write වෙනවා කියලා. එකක් උඩින් එකක් write වෙනවා. ඒකින් erase කරන්න අපිට අවශ්‍යතාවයක් වැඩි එන්නේ නැහැ. ඊට පස්සේ blank check. blank check button එකෙන් කරන්නේ පික් එකක් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවද නැද්ද? ඒක හිස් එකක්ද කියලා බලන එක. ඒකත් වැඩිය අපිට ඕන වෙන්නේ නැහැ මේ බටන් එක blank check එක. අපි පික් එකක් erase කරාට පස්සේ ඔන්න blank check කරොත් එයා කියයි device එක blank නැත්තම් කිසිම ප්‍රෝග්‍රෑම් එකක් මේකේ නැහැ කියලා. නැත්තම් අලුතෙන් පික් එකක් ගත්තාම ඕගලන්ට මේ blank check button එක ඔබලා බලන්න පුළුවන් අලුතෙන් ගත්ත පික් එකේ ඇතුලේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවද නැද්ද කියලා. right. අපි දැන් බලමු ප්‍රධාන වශයෙන් කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් පික් එකට
write කරන්නේ නැවත read කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයගොල්ලෝ Pickit2 programmer එක USB port එකකින් connect කරපුවාම කම්පියුටරේට ඔයගොල්ලන්ට පෙන්නයි no device found කියලා. මේ කියන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑමර් එකට පික් එකක් සම්බන්ධ කරලා නැහැ. ප්‍රෝග්‍රෑම් කරන්න අර මං කිව්ව පින් පහ සම්බන්ධ කරලා නැත්තම් ප්‍රෝග්‍රෑමරේට මෙන්න මෙහෙම පෙන්නයි. no device found කියලා. මුලින්ම ඔයගොල්ලෝ පික් එකක් සම්බන්ධ නොකර ප්‍රෝග්‍රෑමර් එක USB port එකට සම්බන්ධ කරන්න. Connect Pickit2 programmer to USB port and open Pickit2 software. ඊට පස්සේ Pickit2 software එක open කරන්න. එතකොට ඔයගොල්ලන්ට පෙනෙයි මෙන්න මේ වගේ window එකක්. ඊට පස්සේ ඔයගොල්ලෝ program කරන්න බලාපොරොත්තු වෙන පික් එකේ මොන සීරීස් එකේද නැත්නම් මොන ෆැමිලි එකේද කියලා අපි මේ ප්‍රෝග්‍රෑමර් එකට කියන්න ඕනේ. මෙතන පික් 18යි F සීරීස් එකේ නැත්නම් හයි පර්ෆෝමන්ස් සීරීස් එකේ පික් එකක් නම් 18යි F දානවා. එහෙම නැත්නම් මිඩ් රේන්ජ් එකේ මේ මිඩ් රේන්ජ් එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි 12යි F සීරීස් එක අනිත් එක 16යි F සීරීස් එක. ඉතින් මේ දෙකටම ඕගොල්ලන්ට මේ මිඩ් රේන්ජ් කියන එක සිලෙක්ට් කරගෙන මිඩ් රේන්ජ් කියන එක ක්ලික් කරාම ස්ටෑන්ඩඩ් කියලා ඔප්ෂන් එකක් එනවා. මේ ස්ටෑන්ඩඩ් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. හරි. ඕගොල්ලෝ 18යි F සීරීස් එක ප්‍රෝග්‍රෑම් කරනවා නම් මෙතන මේ පෙන්නලා තියෙන විදිහට 18යි F කියන එක ක්ලික් කරන්න. මෙන්න මේ device family වල ඔයගොල්ලෝ 16යි F හරි 12යි F හරි සීරීස් එක ප්‍රෝග්‍රෑම් කරනවා නම් මේ ස්ටෑන්ඩඩ් කියන එක ක්ලික් කරන්න. ඊට නැත්තම් 18යි F කියන එක ක්ලික් කරන්න. තවත් පික් ෆැමිලි වර්ග ගොඩක් මේ තියෙනවා. හරි. ඒ වගේම මේ හරියටම 7ට අපි ක්ලාස් එක පටන් ගන්නවා. ඒක හින්දා මේ හරියටම වෙලාවටම ක්ලාස් එකට එන්න. මොකද මේ ක්ලාස් එකේ එක මිනිත්තුවක් දෙකක් එහා මෙහා වුණොත් ඕගොල්ලන්ට වැඩක් කරගන්න බැරි වෙන්න පුළුවන්. මොකද මේ කියන හැම කරුණක්ම හරියම වැදගත් දේවල්. ඒකින්ද හරියට වෙලාවට එන්න. මොකද වීඩියෝ එකක් බලලා ඉගෙන ගන්නවා වගේ නෙවෙයි මේ ලයිව් උගන්නන වෙලාවට ඉගෙන ගන්න එක. ඊට පස්සේ ඊළඟ පියවර step 3. step 3 එකේ අපිට කරන්න තියෙන්නේ අපි device family ගිහිල්ලා එක්ක standard නැත්නම් 18යි F ද කියලා family එක තෝරගත්තා. ඒ දෙවෙනි එකේදීනේ මේක තමයි දෙවෙනි step එක. ඊට පස්සේ තුන්වෙනි step එකේදී අපි කරන්නේ මොකද්ද? ඇත්තටම අපි ප්‍රෝග්‍රෑම් කරන්න යන පික් නම්බර් එක පික් IC එකේ නම්බර් එක තෝරලා දෙනවා මෙන්න මේ ලිස්ට් එකෙන්. right. ඊට පස්සේ ස්ටෙප් 4 හැටියට කරන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක අර යුනිවර්සල් ප්‍රෝග්‍රෑමර් එකේ නම් shift socket එකට හරියට නැත්තම් correct order එකට ඒ කියන්නේ පින් හරියටම ඒ ස්ථානෙට පික් එක සම්බන්ධ කරන එක. එහෙම නැත්තම්
picket 2 hari picket 3 hari නම් breadboard එකක හරි නැත්නම් ඕන මොකක් හරි පරිපථයක් උපයෝගී කරගෙන අර පින් පහ ප්‍රෝග්‍රෑමර් එකේ පින් පහට සම්බන්ධ කරන එක ස්ටෙප් 4. ඊට පස්සේ ස්ටෙප් 5 ස්ටෙප් 5 තියෙන්නේ දැන් අපි යන්නේ ප්‍රෝග්‍රෑම් එකක් පික් එකට ප්‍රෝග්‍රෑම් කරන්න. නැත්නම් අපි කියනවා මේක පික් එකට ප්‍රෝග්‍රෑම් එකක් රයිට් කරනවා කියලා. පික් එකට ප්‍රෝග්‍රෑම් එකක් රයිට් කරන්න නම් අපි මයික්‍රෝ C වලින් ලියපු ප්‍රෝග්‍රෑම් එකක් ලෝඩ් කරගන්න ඕන මේ pickit2 ප්‍රෝග්‍රෑමර් software එකට. ඊට පස්සේ මේක රයිට් කරන්න පුළුවන්. ඒකට කරන්නේ මෙන්න මේ ෆයිල් ගිහින් import hex කියන මෙන්න මේ ඔප්ෂන් එක තෝරන එක. import hex කියන එක ක්ලික් කරාම අපි කලින් ලියපු ප්‍රෝග්‍රෑම් එකක් browse කරලා එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ කම්පියුටරේ කොහෙද මේ කලින් ලියපු ප්‍රෝග්‍රෑම් එකක hex ෆයිල් එක තියෙන්නේ කියලා එයාට පෙන්වන්න ඕන. අපි බලමු ඒකත් කරන්නේ කොහොමද කියලා. අපි ප්‍රෝග්‍රෑම් ලියුවා. හරි අපි මුලින් ධම්මයන් mid range family එකේ standard ඔන්න මං pick programmer එක USB port එකෙන් ගැලෙව්වා. උඩ ඉඳලම වැඩේ පටන් ගන්න යන්නේ මම. ඔන්න picket2 connected කියලා අපිට වැටලා තියෙන්නේ. හැබැයි no device found කියලා තියෙන්නේ. මේ device එක කියලා මෙයා කියන්නේ මොකද්ද? මේ කියන්නේ pick එකක් සම්බන්ධ කරලා නැහැ කියලා ප්‍රෝග්‍රෑමර් එකට. pick එකක් දැනටම සම්බන්ධ කරලා නැහැ. මෙහිමයි pick එකක් සම්බන්ධ කරලම ප්‍රෝග්‍රෑමර් එක USB port එකට සම්බන්ධ කරලා software එක open කරොත් එයා automaticallyම ගන්නවා ඒ pick එකේ number එයි ඒ හැමදේම family එකයි ඔක්කොම ටික. ඕනනම් අපි හරි කමක් නැහැ. ඒක ඊටාම ලේසි ක්‍රමයක්. නමුත් ඕගොල්ලන්ට ස්ටෑන්ඩඩ් නැත්තම් හරි විදිය උගන්වන්න ඕන හින්දා මේ පිළිවෙලකට යන්නේ. නැත්තම් මේක ඊටාම ලේසි වැඩක්. දැන් මේ picket2 ප්‍රෝග්‍රෑමර් එකට pick එකක් සම්බන්ධ කරලා ආයෙ මේක ක්ලෝස් කරලා ආයෙ ඕපන් කරොත් මේ software එක එයා කියනවා මොකක්ද සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. ඒ තරම් මේක මේ ඉන්ටෙලිජන්ට් නැත්තම් ගන්නවා. නමුත් අපි පිළිවෙලකට යමු. මේක ඉගෙන ගත්තාම හොඳයි. හරි. මුලින්ම කරන්නේ device family එකේ mid range වල standard කියන option එක click කරනවා. මොකද මම program කරන්න යන්නේ එක්ක 12IF series එකේ එකක් නැත්නම් 16IF series එකේ එකක්. මම 18IF series එකක් program කරනවා. මේ 18IF කියන මේ option එක තෝරන්න ඕන. දැන් මම standard කියන type එක ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑමර් එකේ යන්න ඕන දැන් මේ තියෙන්නේ automatic device select කියන mode එකේ මෙයා තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට මොනවත් කරන්න දෙයක් නැහැ. automaticallyම දැන් මේ mode එකේදී දැන් තියෙන mode එකේ pick එක අඳුර ගන්නවා. ඒකින්ද හදන්න ඕනේ මොන family එකේද නැත්නම් මොන number එකේද කියලාවත් pick එක කියන්න ඕනේ නැහැ. හැබැයි සමහර වෙලාවල් වල මොනවා හරි ප්‍රශ්නයක් හින්දා ඔයගොල්ලන්ට මේ ඔටෝමැටික් පික් සිලෙක්ට් කරගන්න එක බැරි වුණොත්
ඕගොල්ලන්ට කරන්න තියෙන මේ manual device select කියන option එකට යන්න වෙනවා. එතකොට තියෙනවා මෙතන ඕගොල්ලෝ program කරන්න යන part එක මෙතනින් හොයලා දෙන්න ඕන. අපි දැන් දෙමු 16/84A කියන pic එක. 16/84A. right. මේක ක්ලික් කරාට පස්සේ දැන් පුළුවන් ඕගොල්ලන්ට පික් එකක් සම්බන්ධ කරන්න ප්‍රෝග්‍රෑමර් එකට. සම්බන්ධ කරලා රයිට් කරන්න තියෙන hex ෆයිල් එක අපි මේ ප්‍රෝග්‍රෑම් එකට ලෝඩ් කරන්න ඕන ෆයිල් වල import hex කියන බටන් එක ක්ලික් කරලා මෙතනින් device එක තෝරාගෙන දැන් යන්නේ අපි micro C වලින් ලියපු micro C වලින් ලියලා compile කරපු hex file එකක් මෙන්න මේ software එකට load කරගන්න දැන් යන්නේ. ඒකට අපි import hex කියන බටන් එක ක්ලික් කරනවා. ක්ලික් කරලා ඕගොල්ලන්ට මතක ඇති කලින් සතියේ අපි if statement එක ගැන ඉගෙන ගත්තා 16/84 A කියන පික් එකට. ඉතින් ඒකෙදි හදපු අපි මෙන්න මේ myproject.txt කියන ෆයිල් එක දැන් මම ලෝඩ් කරගන්න යන්නේ අපේ ප්‍රෝග්‍රෑමර් software එකට. right. දැන් යා කියනවා hex file එක successfully imported කියලා. ඒ කියන්නේ කම්පියුටරේ ඇතුලේ තිබ්බ hex file එක දැන් ලෝඩ් කරගෙන ඉවරයි ප්‍රෝග්‍රෑමර් එකට. දැන් තියෙන්නේ පික් එකක් සම්බන්ධ කරලා hardware programmer එකට මෙන්න මේ right කියන බටන් එක මේ press කරන්න click කරන්න. මම මේක කරලා පෙන්නන්නම්. හැබැයි මේ පික් එකට නෙවෙයි 16/819 කියන මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට. මං සම්බන්ධ කරමු IC එක ගත්තේ නෑ. අපි බලමු නැවත පාරක් මේ IC එක තෝරලා දීලා 16/819 හරි. දැන් මං ආය ෆයිල් එකක් ඉම්පෝර්ට් කරලා දෙන්න යන්නේ නෑ. මොකද මං කලින් ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වේ නෑ මේ 16/819ට. ඉතින් ප්‍රශ්නයක් නෑ. දැන් මෙතනක් තියෙනවා hex file එකක්. මේ hex file එක default load වෙන්නේ නිකම්ම blank. නැත්තම් කිසිම දෙයක් නැති empty කියන්නේ නිකම්ම his program එකක් තමයි මෙතන default load වෙන්නේ මුලින්ම ඔයගොල්ලෝ මේ program එක open කරද්දී. මේක program කරා කියලා pic IC එකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද මම මේක write කරන්න යනවා.
සමා වෙන්න මම මේ 16 819 නෙවෙයි පික් එකක් සම්බන්ධ කරලා තියෙන ප්‍රෝග්‍රෑමර් එකට 16 628 A කියන වර්ගයේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් 16 628 A කියන වර්ගයේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් මෙන්න මේක. එයා කියන්නේ ඒකයි මේ ඩිටෙක්ටඩ්ද PIC 16 628 A. හරි. දැන් මෙතන තියෙන ප්‍රෝග්‍රෑම් එක මෙතන ලෝඩ් වුණ ප්‍රෝග්‍රෑම් එක PIC එකට නිවැරදිව රයිට් වුණාම මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. ඒ වගේම මේ මැසේජ් වින්ඩෝ එක කොළ පාට වෙනවා. අපි හිතමු PIC එක මේ පිච්චිලා තිබ්බා කියලා. එතකොට ප්‍රෝග්‍රෑම් වෙන්නේ නැහනේ. හරි. දැන් බලමු. දැන් මම PIC එක අයින් කරා. එතකොට PIC එක බර්න් වෙලා එහෙම නැත්නම් PIC එකක් නැත්නම් right කියන බටන් එක එබුවට වැඩක් නැහැ. no device detected කියලා එනවා. හැම වෙලේම මෙයා මේ device කියන්නේ PIC එකකට. right. දැන් ඕගොල්ලෝ දන්නවා කොහොමද micro C වලින් හදාගත්තු hex file එකක් PIC2 software එකකට load කරලා ඒක PIC එකට program කරගන්න කියලා. මේ තියෙන්නේ hex file එක open කරගන්න විදිහ. තමන්ට ඕන hex file එක කොහෙන් හරි තෝරාගෙන open කියන බටන් එක press කරන්න. මේවා අපි කරා. ඊට පස්සේ hex file එක successfully imported කියලා මෙතන පෙනෙයි. ඊට පස්සේ තියෙන්නේ write කියන බටන් එක ඔබන්න. හැබැයි මේක ඔබන්න කලින් PIC එක නිවැරදි ආකාරයට සම්බන්ධ කරන්න ඕන hardware programmer එකට. ඊට පස්සේ අර අපි දැක්කා වගේ programming successful කියලා message එකක් එයි. ඊට පස්සේ අපිට තියෙන දැන් write කරන එක කතා කරා. දැන් තියෙන්නේ කලින් PIC එකට දාපු ප්‍රෝග්‍රෑම් එකක් නැවත කම්පියුටරයට ගන්න. මේකට කරන්න තියෙන්නේ මෙන්න මේ read button එක ක්ලික් කරන එක. එතකොට හරියට read වුණොත් මෙන්න මේ වගේ කොළ පාට ඉරක් එක්ක මෙන්න මේව done කියලා message එකක් එයි. මේ තියෙන්නේ reading device program memory එක read කරා, EEPROM එක read කරා, user ID එක read කරා, configuration bits read කරා. මේ ඔක්කොම හරියට read වුණා නම් මේ done කියලා වැටේ. එතකොට ඕගොල්ලන්ට මෙන්න මේ message නැත්තම් hex file එක load වෙයි. PIC එකේ ඉඳලා කම්පියුටරේට එයාගේ ඇතුලේ තියෙන ප්‍රෝග්‍රෑම් එක මෙතෙන්ට ලෝඩ් වෙයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක සේව් කරගන්න ඕන. කොහොමද සේව් කරන්නේ? ෆයිල් වල export hex කියන බටන් එක ඔබලා සේව් කරගන්න ඕන. කලින් නම් කරේ කම්පියුටරේ තියෙන hex ෆයිල් එකක් import hex කියලා ගත්තා. දැන් තියෙන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලරෙන් රීඩ් කරපු hex ෆයිල් එකක් සේව් කරගන්න තමයි හදන්නේ කම්පියුටරේට. ඒකට කරන්නේ ෆයිල් වල export hex. ඒකත් අපි බලමු. හරි. දැන් මම PIC එකක් සම්බන්ධ කරලා නැහැ. දැන් PIC එකක් සම්බන්ධ කරන්න යන්නේ. pin 40ක 16I877A කියන PIC එක සම්බන්ධ කරනවා.
පේනවද detected the pic 16F877A කියලා දැන් පෙන්නන්නේ. අපි මෙතන තෝරන්න ඕන pic 16F877A කියන pic එක. right. දැන් මේක ඇතුලේ තියෙන ප්‍රෝග්‍රෑම් එක මම රීඩ් කරන්න යන්නේ. මම රීඩ් බටන් එක ඔබනවා. ඔන්න pic එකේ තිබ්බ hex file එක මෙන්න මේ window එකට ආවා. දැන් මේක මම සේව් කරගන්න ඕන. කම්පියුටරේ සේව් කරගන්න. මම කරන්නේ export hex කියන මෙන්න මේ ෆයිල් වල export hex කියන බටන් එක ඔබනවා. right. දැන් අපිට පුළුවන් මොකක් හරි නමකින් මම දන්නේ මේක ඇතුලේ මොන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවද කියලා මම මොනක් හරි නමකින් සේව් කරගන්නවා pic program one කියලා වගේ මොකක් හරි සේව් කරගන්නවා හරි ගන්න තැනක. right. දැන් ඩෙස්ක්ටොප් එකේ මේ තියෙන්නේ දැන් මේ hex file එකක් මේ pic එකෙන් අරගෙන මම කම්පියුටරේට අරගෙන ඒක සේව් කරගත්තා. මේ තියෙන්නේ hex file එක. හැබැයි මේ hex file එකෙන් අපිට අපි ලියන ප්‍රෝග්‍රෑම් එකක් ලියන විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් ආපස්සට ගන්න බෑ. ඕගොල්ලන්ට මේකේ තියෙන එකම ප්‍රයෝජනේ නැවත මේක ඒ අංකයේම තියෙන පික් එකකට කොපි කරගන්න පුළුවන්. අපි දැන් බලමු එහෙම කොපි කරගන්නේ කොහොමද කියලා. අර bright පික් එකට ලියන විදිහට අපිට පුළුවන් මේක import කරලා ආයෙ කොපි ලියන්න වෙනම අලුත් pic IC එකකට. right. හරි මේ ටික අපි කරා දැන්. ඊට පස්සේ අපිට තියෙන්නේ කොහොමද කොපි කරන්න කියලා බලා ගන්න පික් එකකින් පික් එකකට. ඒ කියන්නේ අපි ගාව පික් එකක් තියෙනවා මේකේ ප්‍රෝග්‍රෑම් එක නැවත අලුත් පික් එකකට ලෝඩ් කරන්න. ඕගොල්ලෝ දන්නවා රීඩ් කරන්න දැන් දන්නවා පික් එක. ඒක රීඩ් කරලා hex file එක සේව් කරගෙන නැවත hex file එක ඕපන් කරලා ඕගොල්ලෝ ඒක රයිට් කරන්න අලුත් පික් එකකට. රීඩ් කරලා hex file එක අරගෙන අලුත් පික් එකකට ඒක රයිට් කරගන්න පුළුවන්. හැබැයි ඒහා සමානම ඒ නම්බරේම පික් එකක් වෙන්න ඕන. right. ඔය ටික තමයි පික් එක ප්‍රෝග්‍රෑම් කරන්න ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ
මේ තියෙන්නේ 12EF675 කියන අපි ඉගෙන ගන්න පොඩිම මයික්‍රෝ කන්ට්‍රෝලර් එක බ්‍රෙඩ්බෝඩ් එකක සම්බන්ධ කරලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා ඒකට අවශ්‍ය මූලික උපාංග ටික යොදාගෙන ප්‍රෝග්‍රෑම් එකක් නැත්නම් ප්‍රැක්ටිකල් එකක් කරන වෙලාවක්. මුලින්ම මම කරලා තියෙන්නේ මම හිතනවා ඕගොල්ලන්ට මේ අවබෝධයක් ඇති කියලා මේ බ්‍රෙඩ් බෝඩ් ගැන. අපිට මේ බ්‍රෙඩ් බෝඩ් එක මේ සුදු පාට බෝඩ් එක ගන්න පුළුවන් මොනවා හරි ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් తాවකාලිකව මේ උපාංග ටික මේ බෝඩ් එකට සම්බන්ධ කරලා తాවකාලික සර්කිට් එකක් හදලා පරීක්ෂණයක් කරනවා නම් ඊටාම් සුදුසුයි මේ බ්‍රෙඩ් බෝඩ් එක. මොකද උපාංග පාස් කරන්න උවමනාවක් නැහැ. ඉතින් මෙතනදී මම මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති වෝල්ට් 12 පවර් පැක් එකකින් තමයි මේකට පවර් සප්ලයි එක දුන්නේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා පික් එක වැඩ කරන්නේ වෝල්ට් 5කින්. එතකොට මම මෙතන වෝල්ටේජ් රෙගියුලේටර් එකක් පාවිච්චි කරලා තියෙනවා LM 78.5. මම මේ තියරි සියලුම දේවල් කරා. නමුත් මේ ප්‍රැක්ටිකල් එකක් කරපු අවස්ථාවක් තමයි මේ ඔයගලන්ට පෙන්වන්නේ. ඊට පස්සේ ස්මූත් වෙන්න කැපැසිටර් එකකුත් සම්බන්ධ කරා CI මයික්‍රෝෆැරඩ් වර්ගයේ. ඊට පස්සේ මේ පික් එක තියෙන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ මෙන්න මේක තමයි පළවෙනි පින් එක මේකේ. පළවෙනි පින් එකට මම ලබා දුන්න මේ මෙන්න මේ වයර් එකෙන් පොසිටිව් දාන. ඊට පස්සේ මේ ඇවිල්ලා තියෙන්නේ 0 වෝල්ටේජ් නැත්නම් ග්‍රවුන්ඩ් වයර් එක. ඊට පස්සේ මෙන්න මේ 1 2 3 7 වෙනි පින් එකට සම්බන්ධ කරලා තියෙනවා මේක අපි 7 වෙනි පින් එක කියමුකෝ. රෙසිස්ටරයක් සම්බන්ධ කරලා LED එකක් මේ විදිහට. මේක නැවත ග්‍රවුන්ඩ් කරලා නැත්නම් 0 වෝල්ට් දීලා. එතකොට මේ LED එක on off වෙන්න මම ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙන්නේ මේ. ඔච්චරයි මේකට ඕන සර්කිට් එක. හැබැයි මේ පරීක්ෂණයක් හින්දා මම මේක හැදුවට ඕගොල්ලෝ ඇත්තට මේ සර්කිට් එක හදනවා නම් මේකේ පොසිටිව් පින් එකටයි නෙගටිව් පින් එකටයි අතරට ඒ කියන්නේ මෙන්න මේ පින් දෙක අතරට දාන්න කැපැසිටර් එකක් 0.1 මයික්‍රෝෆැරඩ් වර්ගයේ සෙරමික් කැපැසිටර් එකක්. ඒක නැතත් වැඩ කරනවා. නමුත් වඩා හොඳයි ඒ කැපැසිටර් එක දැම්මාම අපිට පවර් සප්ලයි වල වෝල්ටේජ් අඩු වැඩි වීම වලින් ඒ පික් එක නැත්නම් අපි කියනවා පොඩි ස්පයික්ස් වලින් නොයිස් වලින් ආරක්ෂා වෙනවා මේ පික් එක. මේ විදිහට. හරි ඊට පස්සේ මම ඕගොල්ලන්ට මතකද ගිය සතියේ කරා if කියන control structure එක if else කියන එක ඒක භාවිතයෙන් මේ switch එකක් push button එකක් press කරාම LED එකක් දැල් වෙන්න අපි program එකක් ලියලා simulate කරලා බැලුවේ. ඒකම මම PIC 16IF84 කියන PIC එක යොදාගෙන ප්‍රැක්ටිකල් එකක් කරලා මේ වීඩියෝ එකක් කරගත්තා. ඕගොල්ලන්ට පේනවද මේකේ නම් තියෙනවා එක්ස්ටර්නල් ඔසිලේටර් එකක්. මේ තියෙන්නේ මොකද්ද? එක්ස්ටර්නල් ඔසිලේටර් එක. මොකද මෙන්න මේ PIC 16IF84 A කියන PIC එකේ ඉන්ටර්නල් ඔසිලේටර් එකක් නැහැ.
එතකොට මේ පීක් එක වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම මේ එක්ස්ටර්නල් ඔසිලේටර් එකක් සම්බන්ධ කරගන්න ඕනමයි. මේක ඉතුරු පරිපතේ නම් හાર્ඩ්වෙයාර් පරිපතේ ගැන අපි කතා කරා. මේකේ තියෙනවා පුල් ඩවුන් රෙසිස්ටර් එකක් තියෙනවා මෙතන මේ පුෂ් බටන් එකකින් එන පුෂ් බටන් එක ඔබලා නැති වෙලාවට මේ ඉන්පුට් පින් එක ග්‍රවුන්ඩ් වලට මේ ඇදලා තියාගන්න. අපි කියනවා පුල් ඩවුන් රෙසිස්ටර් එකක් පාවිච්චි කරනවා කියලා. හරි. ඊට පස්සේ LED එකට පාවිච්චි කරලා තියෙනවා කරන්ට් ලිමිටින් රෙසිස්ටර් එකක්. එතකොට පවර් සප්ලයි එකට කලින් වගේමයි. LM 78.5. මේ විදිහට. ඉතින් මේ මම පෙන්නුවේ මිනිමම් පික් එකක් වැඩට ගන්න ඕන මූලික උපාංග ටික විතරයි ඉතින්. ඕගොල්ලන්ට තව LED switches sensor ගොඩක් දේවල් සම්බන්ධ කරගන්න පුළුවන්. හැබැයි අර අඩුම වශයෙන් මෙන්න මේ power supply එක හරියට තියෙන්න ඕන. internal oscillator එකක් නැති පික් එකක් නම් external oscillator එකක් තියෙන්න ඕන. ඒ ටික පෙන්වන්න තමයි මම ওই ටික හැදුවේ. එහෙනම් මේ ප්‍රැක්ටිකල් කොටස ඉවරයි. මේ දැන් අපිට තියෙන්නේ අද දවසේ තියරි ටිකක් ඉගෙන ගන්න තව. මම හැම දවසකම මේ වගේ ටිකක් ප්‍රැක්ටිකල් කොටසකුයි ඊට පස්සේ තියරි කොටසකුයි ඒ වගේ කලවමේ කරන්න නැත්නම් ඕගොල්ලන්ට අර එක දිගටම තියරි කරොත් එහෙම මේ වැඩසටහන ටිකක් අවධානය තියරි වලටම යොමු කරන්න අපහසු හින්දා. ඊට කලින් මේ ප්‍රෝග්‍රෑමින් ගැන මොනවා හරි ප්‍රැක්ටිකල් වල ගැටලු එහෙම තියෙනවද? මොකද මම වෙනමම කොටසක් කරන්න යන්නේ දැන්. මේ ටික ඊට කලින් දැන් ප්‍රැක්ටිකල් කොටසේදී මොනවා හරි මේ ඕගොල්ලන්ට අහන්න තියෙනවා නම් ඒ ටිකත් निराකරණය කරගෙන ගියාම හරි. හරි. ඕගොල්ලන්ට දැන් මං හිතන්නේ සමහරුන්ට ප්‍රෝග්‍රෑමර්ස් ඇති, සමහරුන්ට නැතුව ඇති. ඕගොල්ලෝ යුනිවර්සල් ප්‍රෝග්‍රෑමර් එකක් හරි, පික්කිට් 2 එකක් හරි, 3 එකක් හරි ගන්න. ඉතින් හැබැයි දැන් මං හිතනවා මේ යුනිවර්සල් ප්‍රෝග්‍රෑමර් එක වඩා සාර්ථකයි කියලා. මෙන්න මේක හරි ලේසි. පික්කිට් 2 එකක් හරි 3 එකක් හරි ගත්තොත් එහෙම ඕගොල්ලන්ට අර වෙනම මේ කනෙක්ෂන් හදාගෙන ඉන්න ඕන මේ පික් එක ප්‍රෝග්‍රෑම් කරන්න. මේවට කොහොම හරි මේ සම්බන්ධය ඇති කරගන්න බෑ මේ පින් වලට මෙහෙම. ඉතින් ඊට වඩා ලේසි මේ වගේ සිප් සොකට් එකක් තියෙන ප්‍රෝග්‍රෑමර් එකක් ගත්තොත් හරි පහසුවෙන් කනෙක්ට් කරගන්න පුළුවන් මයික්‍රෝ කන්ට්‍රෝලර්. right.
අද අපි තියරි කොටසෙදි ඉගෙන ගන්න යනවා තමන්ගෙම කස්ටම් ෆන්ක්ෂන් ලියන්නේ කොහොමද කියලා. මොනවද මේ තමන්ම ලියන කස්ටම් ෆන්ක්ෂන් කියන්නේ? ඒ කියන්නේ අපිට ඕන වැඩක් කරගන්න අපි ලියනවා උපදේශ කීපයක් එකට කරලා ෆන්ක්ෂන් එකක්. අපි මේවට කියනවා කස්ටම් ෆන්ක්ෂන් කියලා. මොන වගේ වැඩක්ද? අපි මේක කරන්න ඇයි මේක කරන්න කියලා බලන්න අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියලම ඉමු. සාමාන්‍ය විදිහට ප්‍රෝග්‍රෑම් එකක් ලියමු අපි. පසුගිය දවස්වල ලිව්වා වගේ කස්ටම් ෆන්ක්ෂන් ගැන කතා කරන්න කලින්. ඊට පස්සේ ඒකේ තියෙන අඩුපාඩු, ඒකේ තියෙන දුර්වලතා මගහැර ගන්න කස්ටම් ෆන්ක්ෂන් ලියමු. මම LED ආලෝක රටා ටිකක් ලියන්න යන්නේ. LED ආලෝක රටා ටිකක් ලියන්න යන්නේ PIC 16F84A කියන PIC එකට. මං අලුතෙන්ම මේ දැන් මේ තියෙන ප්‍රොජෙක්ට් එක මේ ක්ලෝස් කරලා අලුත්ම ප්‍රොජෙක්ට් එකක් ගන්නම්. අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් අපි හදමු. හරි. අපිත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙච්ච අයත් ඉන්නෝනේ. එතකොට ප්‍රොජෙක්ට් නේම් එක කියලා මම දෙනවා. මං ලියන්න යන්නේ LED ආලෝක රටා. LED ආලෝක රටා වලට කියන්නේ අපි LED patterns කියලා නේද? එතකොට මෙතන අහනවා project name එකක් අහනවා, project folder එකක් අහනවා. මේ project folder එක වඩා හොඳයි මොකක් හරි drive එකක ඔයගොල්ලන්ගේ hard disk එකේ C හරි D හරි මොන හරි drive එකක හැදුවොත් desktop එකේ එහෙම හදන්න එපා මේ වගේ project folder. මොකද desktop එක කියන්නේ desktop එකට එන්නේ අපි කියනවා දැන් desktop එක කියන්නේ මේ ගොඩාක් දිගයි. එතකොට ෆයිල් නේම් එක browse කරගෙන ෆයිල් නේම් එක ගොඩාක් දිගයි මේ desktop එකේ සේව් කරන ඕනම ෆයිල් එකක්. එතකොට මේ වගේ දිග හින්දා සමහර වෙලාවට මේ micro C Pro වලට අඳුර ගන්න බැරි වෙනවා හරියට වැඩ කරන විදිහ. ඒක හින්දා පුළුවන් තරම් මේ ෆයිල් පාත් එක පුළුවන් තරම් අඩු වෙන්න ලියන්න. මං C වල මේ 12F84 කියන ෆෝල්ඩර් එකක් මම හදලා තියෙනවා. මම මේක ඇතුලේ අලුත් ෆෝල්ඩර් එකක් හදනවා LED patterns කියලා. right මේක තමයි මගේ project folder එක වෙන්නේ. පේනවද ඔයගොල්ලන්ට? C drive එකේ 16F84A කියන ෆෝල්ඩර් එක ඇතුලේ LED patterns කියලා ෆෝල්ඩර් එකක් හැදුවා. ඊට පස්සේ device එක මම දෙන්න ඕන PIC 16F84A කියන PIC එක තෝරලා දෙන්න ඕන මෙතනින්. device clock එක නැත්තම් oscillator speed එක හදන්න තියෙනවා මේ device clock එක හැටියට. මේක සාමාන්‍ය මෙගාහර්ට්ස් 4 ඉඳලා මෙගාහර්ට්ස් 20 වෙනකන් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ බිඳුවේ ඉඳලා මෙගාහර්ට්ස් 20 වෙනකන් වැඩ කරන්න පුළුවන්. සාමාන්‍ය වේගයක් තමයි මෙගාහර්ට්ස් 4 කියන්නේ. ඉතින් අපිට වෙළඳපොලේ හොයා ගන්නත් පුළුවන් මෙගාහර්ට්ස් 4 ක්‍රිස්ටල් ඔසිලේටර් එකක්. ඉතින් මම මේකට 4 කියලා දුන්නා. ඕගොල්ලෝ ගාව මෙගාහර්ට්ස් 20ක ක්‍රිස්ටල් එකක් තියෙනවා නම් මෙතන 20 කියලා දාලා PIC එකේ සර්කිට් එක හදද්දී මෙගාහර්ට්ස් 20ක ඔසිලේටරේ සම්බන්ධ කරන්න. ආයෙත් කියන්නම් මම මේ PIC 16F84ට ඉන්ටර්නල් ඔසිලේටරයක් නැහැ.
ඉතින් අනිවාර්යෙන් අපි සම්බන්ධ කරගන්න ඕන external oscillator එක. ඊට පස්සේ මෙන්න මේ configuration bits කියන මෙන්න මේ ටික් එක දාලාම තියන්න. මේක අයින් කරන්න එපා. දැන් තියෙන්නේ මේක next කරන්න. ඊට පස්සේ finish. මම මේවා නැවත නැවත කියන්නේ මේ අපිත් එක්ක අලුතෙනුත් සම්බන්ධ වුණානේ ශිෂ්‍යයෝ. එතකොට ඒගොල්ලන්ටත් දැන ගැනීම පිණිස. oscillator selection එක මම දැන් මේ මෙතන තියෙනවා oscillator selection 4ක්. මම external oscillator එක විදිහට දැම්මේ megahertz 4ක වේගයක්. මතකද? megahertz 4. ඒක අපි දාපු එක මේ මෙතනත් පෙන්눔 කරනවා. 4යි කියන්නේ. ඉතින් 4ට ගැලපෙන්නේ මෙතනින් මෙන්න මේ XT වර්ගයේ oscillator type එකක්. මේක අපි කලින් වැඩසටහන් වලදී කරා. XT වර්ගයේ oscillator එකක්. oscillator speed එක වැඩි නම් ගොඩක් megahertz 20ට ළඟ නම් මේ HS කියන oscillator වර්ගේ පාවිච්චි කරනවා. නැත්තම් oscillator speed එක ගොඩක් අඩු නම් මේ LP නැත්තම් low power oscillator කියන option එක දානවා. megahertz 4ට ගැලපෙන්නේ XT oscillator කියන option එක. watchdog timer එක disable කරලා තියෙනවා. power up timer එක enable කරනවා. code protection එක off කරලම තියෙනවා. මොකද අපි මේ experiment නේ කරන්නේ. ඕගොල්ලෝ මොකක් හරි program එකක් හදලා අලුත් උපාංගයක් හදලා ඒක වෙළඳපළට නිකුත් කරනවා නම් එතකොට මෙන්න මේ code protect කියන එක enable කරලා තියන්න. මම දැනට code protection off කරනවා. හරි දැන් මේක okay කරන්න. දැන් අපිට main function එක මෙතන main function එක ලියන්න තමා මේ තියෙන්නේ. main function එක program එක විසින්ම ඔන්න ලියලා දෙනවා. ඒක අත්‍යවශ්‍ය හින්දා. දැන් අපි කරන්නේ main function එක දැන් කොටස් දෙකකට බෙදා ගන්න ඕන. මතකද? එකක් startup නැත්නම් configuration ලියන තැන අනිත් එක while one කියන continuous loop එක. මම හදා ගන්නවා මෙතන continuous loop එක. right. දැන් අපි සාමාන්‍ය විදිහට අපි LED ආලෝක රටාවක් ලියමු. මම කලින්ම හදලා තියාගත්තා PIC 16i54A කියන මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට port B වලට එයාගේ port B වලට LED 8ක් සම්බන්ධ කරලා program එකක් LED 8ක් සම්බන්ධ කරලා මම program එකක් ලියන්න යන්නේ මේ LED 8 විවිධ ක්‍රමවලට විවිධ ආලෝක රටා වලට දැල්වෙන්න නිවෙන්න. අපි මෝස්තර කීපයක් ලියමු. මුලින්ම මේක අපේ continuous නැත්නම් LED රටා ලියන්න කලින් port B වල pin සියල්ලම output කරගෙන ඉන්න ඕන. ඕක කරන්න අපි ඉගෙන ගත්තා tris B අපි බිඳුව කරන්න ඕන. එතකොට තමයි port B වල සියලුම pin ටික output වෙන්නේ. ඒ වගේම port B වල pin වල status අපි මොනවද කියලා දන්නේ නැහැ. PIC එක power up වෙද්දී නැත්නම් PIC එකට විදුලිය දෙන මොහොතේ මොන විදිහට මේ pin on off වෙලා තියෙයිද කියලා දන්නේ නැහැ port B වල. සමහර ඒවා on වෙලා තියෙන්න පුළුවන්, සමහර ඒවා off වෙලා තියෙන්න පුළුවන්. ඒකින්ද මම ඔක්කොම off කරගන්නවා. port B වල සියලුම pin ටික off කරගන්නවා. දැන් ලියන්න යන්නේ LED ආලෝක රටා ටික. මම මේක ලියන්න යන්නේ
bit wise නෙමෙයි. නැත්තම් register wise මේ ලියන්න යන්නේ. ඒ කියන්නේ බිටුවෙන් බිටුවට ලියන්නේ මම හරි. මම ලියන්න යනවා රෙජිස්ටරේටම අපේ LED pattern එක. port B වලට ලියනවා මම 0.B මම port B වල pin සියල්ලම on කරලා දානවා මේ විදිහට. ඊට පස්සේ ඩිලේ එකක් ලියනවා නැත්නම් කාල පමාවක්. ඕගොල්ලෝ දැක්කද මම මේ ඩිලේ එක ලියපු විදිහ? මම මොනවා හරි ඉන්ස්ට්‍රක්ෂන් එකක අකුරු කීපයක් ලියනවා. මේ ඩිලේ කියන්නේ DEL ලියලා control button එක ඔබාගෙන shift මේ space button එක ඔබනවා. control එකයි space button එකයි. ඔබලා අතාරිනවා. control button එකයි space button එකයි. එතකොට එනවා code assistant කියලා window එකක්. ඒකේ ඔය අපි type කරපු අකුරු කීපයට අදාළ මේ software එකේ තියෙන සියලුම instruction ටික අපිට පෙන්නනවා. පේනවද? මුලින්ම තියෙනවා delay microsecond කියලා. අපිට microsecond වලින් delay එකක් ඕනේ නැහැ. ඊට පස්සේ තියෙනවා delay millisecond කියලා. මෙන්න මේ millisecond වල delay එක තමයි මට ඕන. ඒකින්ද මම මෙන්න මේක ක්ලික් කරලා ගන්නවා. එතකොට මම අකුරු කීපයක් ලියපු ඉන්ස්ට්‍රක්ෂන් එක සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වෙලා වරහන් දෙකක් දාලා සෙමිකොලන් එකක් දාන්න ඕන ඉන්ස්ට්‍රක්ෂන් එකක් ඉවර වෙන්න මෙතන. ඊට පස්සේ මේක ඇතුළට ලියන්න ඕන කොයිතරම් කාල පමාවක්ද මිලි සෙකන්ඩ් වලින් අපිට ඕන කියලා. ඊට පස්සේ මම දැන් ආලෝක රටාව හදාගන්න යන්නේ. මේක තමයි මගේ මුල්ම ආලෝක රටාව. මට මේක 5 පාරක් වැඩ කරන්න ඕන. දැන් අපි හිතමුකෝ 4 පාරක් කියලා ලේසියට. දැන් 3 පාරක් ක්‍රියාත්මක වෙනවා. ඔන්න 4 පාරක්. හරි. පේනවද? මම මේ කමෙන්ට් වලින් ලියනවා මෙන්න මේක තමයි පළවෙනි වාරය. මේක දෙවෙනි වාරය. මේක තුන්වෙනි වාරය. මේ එකම වැඩේ වෙන්නේ ඔන්න හතරවෙනි වාරය. පේනවද? 1 2 3 4. මේ එකම වැඩේ නේද වෙන්නේ? LED 8ම on වෙනවා. තත්පර භාගයක් තියෙනවා. LED 8ම off වෙනවා. තත්පර භාගයක් තියෙනවා. නැවත LED 8ම on වෙනවා. තත්පර භාගයක් තියෙනවා. ඔක්කොම off වෙනවා. තත්පර භාගය. මෙහෙම 4 පාරක් වෙනවා. හරි. ඊට පස්සේ මට අලුත් මෝස්තරයක් ඕන. මොකක්ද අලුත් මෝස්තරේ? මම බිටු පැටර්න් එක මෙන්න මෙහෙම වෙනස් කරගත්තා. LED 4ක් දැල්විලා ඊට පස්සේ අනික් LED 4 දැල්වේ. මේක තමයි අලුත් මෝස්තරේ පළවෙනි වාරය. ඔන්න දෙවෙනි වාරය. ඔන්න තුන්වෙනි වාරය. හරි. ඒකේ තුනක් ඇති මට. එතකොට මෙතන තියෙනවා මෝස්තර රටා දෙකක්. එකක් වැඩ කරයි 4 පාරක්, අනිත් එක වැඩ කරයි 3 පාරක්. බලමු අපි මේ විදිහට වෙනවද කියලා. මුලින්ම අපිට එක්කෙනෙක් අහලා තිබ්බා මයික්‍රෝ C වල ලියපු ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද මේ සිමියුලේට් කරන්න Proteus වලට ලබා ගන්න කියලා. හරි.
මේක කරන්නේ දැන් මයික්‍රෝ C වල අපි ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වනේ. මේක ලියලා මෙන්න මේ build button එක ඔබන්න ඕන. මේ තියෙන build button එක දැතිරෝධ දෙකක්. මේක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාම මේක සාර්ථකව කම්පයිල් වුණා නම් එහෙම නැත්නම් build වුණා නම් මෙන්න මේ ලාකොල පාටින් මේ මැසේජ් එක වැටෙන්න ඕන all files compiled කියලා. මෙහෙම වුණාම ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක හදපු ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඒකේ තියෙන්න ඕන .hex කියන නමින් ෆයිල් එක. මේ තියෙන්නේ .hex. දැන් අපි මයික්‍රෝ C වලින් මෙන්න මේක හදාගත්තා. මේ hex ෆයිල් එක. දැන් කරන්න යන්නේ මේ hex ෆයිල් එක ලෝඩ් කරගන්න යනවා මොකටද? අපේ Proteus software එකට simulate කරන්න. Proteus software එකේ circuit එක ඔක්කොම ඇඳගෙන pick එක double click කරලා මෙන්න මේ program file කියන තැන ඔයගොල්ලන්ට පේනවාද මේ folder එක button එකක් තියෙනවා. මේක click කරලා අර අපි මම පෙන්නුව hex file එක මෙයාට load කරන්න ඕන. ඊට පස්සේ මෙතන processor එකේ clock frequency එකත් හදන්න. 4 MHz අපි දාපු හින්දා මම වෙනස් කරන්න යන්නේ මේක මෙතන හරි. ඊට පස්සේ මේක ඕකේ කරන්න. දැන් මේ පික් එකට ප්‍රෝග්‍රෑම් එක ලෝඩ් කරලා ඉවරයි. හරියට ඔයගොල්ලෝ හાર્ඩ්වෙයාර් ප්‍රෝග්‍රෑමර් එකක් අරගෙන ඇත්තම පික් එකකට ප්‍රෝග්‍රෑම් එක දැම්මා වගේ තමයි මේක. දැන් මේක සිමියුලේට් කරන්න ඔයගොල්ලන්ගේ වම් අත පැත්තේ යට කෙළවරේ තියෙනවා බටන් හතරක්. මේකේ මේ ප්ලේ බටන් එක ප්‍රෙස් කරන්න. එතකොට දැන් අර අපි ලියපු රටා දෙක ඒ ලියපු වාර වලින් වැඩ කරයි. මං ලිව්වේ පළවෙනි රටාව 4 පාරකුත් දෙවෙනි රටාව 3 පාරකුත් වැඩ කරන්නනේ. right. දැන් මේක පැහැදිලි නේද ඔයගොල්ලන්ට? දැන් ඕන රටාවක් ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් නේ. හැබැයි මේ මං ලියපු විදිහේ අවාසි ගොඩාක් තියෙනවා. හිතන්නකෝ ඕගොල්ලන්ට ඕන මෙන්න මේ පළවෙනි රටාව 20 පාරක් ලියන්න. 20 පාරක් ලියන්න නම් ඕගොල්ලෝ මේ ලියපු මෙන්න මේ එක පියවරක් කොපි කරලා 20 පාරක් පල්ලෙහාට පේස්ට් කරගන්න වෙයි නේද? එතකොට ගොඩාක් මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉඩ යනවා. මේ ප්‍රෝග්‍රෑම් එක පල්ලෙහාට දිග වෙනවා. හරිම මේ ඊට පස්සේ කියවන්නත් කෙනෙක්ට හරිම අපිලිවෙලයි. නැත්තම් කියවන්න අමාරුයි. මොකද ප්‍රෝග්‍රෑම් එක ගොඩක් දිග හින්දා. ඒ වගේම ප්‍රෝග්‍රෑම් මෙමරි එකත් ගොඩක් වැඩි වෙනවා. ඉතින් මං හිතන්නේ ඕගොල්ලන්ට පැහැදිලි ඇති මං කියන දේ. මේ අපි කියන්නේ මේ හිතන්නකො බුදුරස් මාලාවක රටා තියෙනවා 100ක් විතර. ඒ රටා හැම රටාවක්ම කීප පාරක් වැඩ කරනවා. උදාහරණයක් විදිහට පළවෙනි රටාව 5 පාරක්, දෙවෙනි රටාව 7 පාරක්, තුන්වෙනි රටාව 2 පාරක්, එහෙම. ඉතින් කොච්චර දිග ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න වෙයිද අපිට මේ රටා ටික ලියන්න. ඊට පස්සේ ඒ රටාවක අතරමැද වෙනසක් කරගන්න ඒ රටාව හොයාගන්න කොච්චර අමාරු වෙයිද? පේලි
10,000 ගාණක් විතර යයි. ඉතින් මෙන්න මේ දුර්වලතාවය මග ඇර ගන්න අපි පාවිච්චි කරනවා custom function. මේවයින් අපිට පුළුවන් අපේ එක රටාවක් දැන් අපි රටා කීපයක් වෙනම ලියලා තියන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ එක රටාවක්. අපි P1 කියලා හිතමු. දෙවෙනි රටාව. P2 කියලා නම් කරනවා. තුන්වෙනි රටාව P3. මෙහෙම ඔයගොල්ලන්ට ඕන තරම් රටා ලියාගෙන ගිහිල්ලා මෙන්න මේ රටාව පුළුවන් ඕන තැනදී කතා කරලා අපේ ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එකට ගන්න. ඔයගොල්ලන්ට දැන් මෙන්න මේ කොටස ඔයගොල්ලෝ දන්නවා ඔක්කොමලා. අපි දන්නවා මෙන්න මේ කොටස දැන් ලියන්න. මෙන්න මේ ඉරෙන් පල්ලෙහා කොටස අපි දන්නව නේද? අපි දන්නවා ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ void main ඇතුලේ ඊට පස්සේ while one වලට උඩින් මොනවා හරි configuration කරගන්න ඕන නම් මෙන්න මෙතන ලියනවා. ඊට පස්සේ while one ඇතුලේ ලියනවා අපේ continuous loop එක. අපි දන්නවා main function එක ඇතුලේ තමයි මේ continuous loop එක තියෙන්නේ. ඒකයි මම මේ වරහන් දෙකක් ඇතුලේ මේ ටික පෙන්නන්නේ. right. අපි තාම දන්නේ මෙන්න මේ ඉරෙන් උඩ මොනවද ලියලා තියෙන්නේ කියලා. මේ ඉරෙන් උඩ අපිට ලියන්න පුළුවන් මොනවද? custom function. ඒවා ලියලා අපිට මේ while one නැත්නම් මේ continuous loop එක ඇතුලෙන් අඬ ගහන්න පුළුවන් ඒ අදාළ වෙලාවට ඒගොල්ලන්ගේ නම් වලින්. හරියට උදාහරණයක් විදිහට අපි ඉස්කෝලේ ගිහිල්ලා අපිට තියෙනවා ටයිම් ටේබල් එකක්. මේ ටයිම් ටේබල් එකේ පන්තියක් මේ පන්තිය කියලා හිතන්නකෝ. ටයිම් ටේබල් එකේ තියෙනවනේ උදේ 8 ඉඳලා හවස 2 වෙනකන් ඉස්කෝලේ තියෙනවනේ. එතකොට මේකේ තියෙනවා කාල පරිච්ඡේද කීයක්ද? 8ක් විතර තියෙනවා. අපි හිතමු ඉංග්‍රීසි තියෙනවා, මැත්ස් තියෙනවා, සයන්ස් තියෙනවා, තව විෂයන් තියෙනවා. එතකොට හරියට මේ පන්තියට පළමුවෙන් වෙනවා ඉංග්‍රීසි ගුරුවරයා. ඉංග්‍රීසි ගුරුවරයා ඇවිල්ලා එයා උගන්වලා එයා ආයෙ යන්න යනවා. ඊට පස්සේ එනවා ගණිතයේ ගුරුතුමිය එනවා. ගණිතයේ ගුරුතුමිය ගණිතය උගන්වලා ආයෙ යන්න යනවා. විද්‍යා ගුරුතුමා එනවා. විද්‍යාව උගන්වලා ආයෙ යන්න යනවා. හරි. කවුරුවත් මේ පන්ති ඇතුලේ රැඳෙන්නේ නැහනේ. එයාට ඕන කාල පරිච්ඡේදය විතරයි එයා ඇවිල්ලා තමන්ගේ කොටස කරලා යන්නේ. කාට හරි ගුරුවරියට අමතක වුණොත් එහෙම තමන්ගේ පන්ති නායකයා ගිහිල්ලා ඒ ගුරුතුමියව එක්කන් එනවා. හරි. කොහොම හරි එක වෙලාවකදී තමන්ගේ වැඩේ එක්කෙනෙක් ඇවිල්ලා කරලා යනවා. හිතන්න මේ custom function එකකුත් හරියට ගුරුතුමියක් හෝ ගුරුතුමෙක් වගේ. ඉතින් අපි මේ while one කියන්නේ හරියට පන්තිය වගේ. පන්තියේ තියෙනවානේ කාලසටහනක්. ඒ කාලසටහනේ එක එක ගුරුවරයාගේ විෂයන් ටික තියෙනවා. අපිට ඕන නම් දැන් අපි ආය ආලෝක රටා වලට හැරෙමු. අපිට පළවෙනි ආලෝක රටාව ඕන නම් උඩ ලියලා තියෙනවා පළවෙනි ආලෝක රටාව මෙන්න මෙතනින්. එතකොට ආලෝක රටාවට විශේෂ නමක් දීලා තියෙනවා මොනවා හරි නමක්. අපි හිතමු P1 කියලා. මෙන්න මේ while one එකේ අපි ලියනවා P1 කියන නම. මෙන්න මෙහෙම වරහන් දෙකයි semicolon එකක් දාලා. මේක දැකපු ගමන් custom function එකේ මෙන්න මේ P1 කියන නම හොයාගෙන ගිහින් ඒ custom function එක ක්‍රියාත්මක කරනවා. තව එකක් ලියලා තිබ්බොත් P2 කියලා අපිට පුළුවන් මේ P2 කියන එකත් කෝල් කරන්න. එතකොට P2ට ගිහිල්ලා ඒක ඇතුලේ ලියපු ඉන්ස්ට්‍රක්ෂන් ටික ක්‍රියාත්මක කරනවා. හරි.
අපි බලමු ඇත්තටම කස්ටම් ෆන්ක්ෂන් එකක මූලික අවශ්‍යතා මොනවද කියලා. මේක ලියන්නේ කොහොමද කියලා. කස්ටම් ෆන්ක්ෂන් එකක් හැම වෙලේම ලියන්නේ මෙන්න මේ void main කියන මූලික ෆන්ක්ෂන් එකට උඩින්. ඒක තමයි මේ මම අලු පාට ඉරකින් වෙන් කරේ දෙපැත්ත. මේ write custom functions above the main function. main function එක කියන්නේ මෙන්න මේක. ඒකට උඩින් තමයි ලියන්නේ. ලියන්නේ කොහොමද custom function එක? මුලින්ම අපි ලියනවා void කියලා. මේක අනිවාර්යයෙන්ම ලියන්න void කියලා ලියන්න. මේක තමයි function එකේ type එක. ඉදිරියේදී මම කියන්නම් තවත් මේ custom function ගැන අපි ගැඹුරට ඉගෙන ගන්නවා ඉදිරි පාඩම් වලදී. එතකොට මේ type එක මොකක්ද කියලා මම කියන්නම්. දැනට ඒක void කියලා විතරක් ලියන්න ඉගෙන ගන්න. ඊට පස්සේ හිස්තැනක් තියෙනවා. void කියලා ලියලා හිස්තැනක් තියලා Tamanට ඕන නමක් ලියන්න. අපිට ඕන නම. ඒ කියන්නේ custom function එකේ ක්‍රියාවලියට ගැලපෙන නමක් ලියාගත්තොත් හොඳයි. උදාහරණයක් විදියට පළවෙනි ආලෝක රටාව නම් එක්ක P1 කියලා ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් pattern 1 කියලා ලියන්න පුළුවන්. මොනවා හරි නමක් දෙන්න. දීලා වරහන් දෙකක් ඇරලා ඉවර කරලා කාක වරහන් දෙකක් ඇරලා වහන්න. ඊට පස්සේ කාක වරහන් දෙක ඇතුලේ මේ custom function එකෙන් වෙන්න ඕන වැඩේ ලියන්න. ඇත්තට මෙතන ලියන්න ඕන මොකක් හරි ආලෝක රටාවක්. අපි ආලෝක රටාවකට custom function එකක් ලියුවා නම් මොකක් හරි LCD තිරයකට මොනවා හරි පෙන්වන්න ලියුවා නම් LCD තිරයට අවශ්‍ය instruction මෙතන ලියන්න. මොකක් හරි සින්දුවක් play වෙන්න custom function එකක් ලියුවා නම් සින්දුව play වෙන්න අදාළ code එක මෙතන ලියන්න. ඒ විදිහට. මේ දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. void කියලා ලිව්වා. හිස්තැනක් තිබ්බා. Tamanට ඕන නමක් ලිව්වා. සාමාන්‍ය වරහන් දෙකක් ඇරලා වැහුවා. කාක වරහන් දෙකක් ඇතුලේ code එක ලිව්වා. මේක ලියන්නේ void main වලට උඩින්. ඔන්න ඔච්චරයි custom function එකක් ලියන්න. ඊට පස්සේ පුළුවන් custom function එකේ නම ලියලා ඒකෙන් call කරන්න මෙන්න මේ ලියපු custom function එක. ඒක එකපාරක් හරි Tamanට ඕන පාරක් call කරන්න පුළුවන්. void main කියන main function එකේ ඉඳලා හරි while one එකේ ඉඳලා හරි ඕන තැනක ඉඳලා පුළුවන් call කරන්න. මෙතන ඉඳලත් පුළුවන් ඕනනම් call කරන්න. මේක ඇතුලේ ඉඳලත් පුළුවන්. ඕන වාර ගාණක් call කරන්නත් පුළුවන්. ඉතින් custom function එකක් කොහොමද වැඩ කරන්නේ කියලා මෙන්න මේ උදාහරණයෙන් ඔයගලන්ට පේනවා. pic එකකට power දුන්නාම custom function එකක් call කරන්න ලියලා තියෙනවා මෙන්න මෙතන. මේ while one එක ඇතුලේ pattern 1 කියලා custom function එකක් call කරපු අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඇත්තටම මේ කියන්නේ නමකින් අඬ ගහනවා වගේ. pattern 1 කියන එක ඇවිල්ලා දැන් වැඩ කරන්න කියලා මෙන්න මේ කියලා තමයි මේ label එකෙන් කියන්නේ. ඊට පස්සේ ඕක දැක්ක ගමන් මේ නමෙන් custom function එකක් ලියලා තියෙනවද කියලා හොයාගෙන යනවා. ඇත්තටම custom function එක තියෙන තැනට ගිහිල්ලා ඒකේ තියෙන instruction ටික ඔක්කොම ක්‍රියාත්මක කරලා නැවත එනවා ඒක call කරපු තැනට පල්ලෙහාට. හරි නේද? දැන් අපි custom function එකක් ලියමු. මම අපේ මේ ආලෝක රටා ලියපු ප්‍රෝග්‍රෑම් එකම වෙනස් කරගන්නවා. custom function කීයක් ලියන්න වෙයිද මේ ප්‍රෝග්‍රෑම් එකට? අපිට එකිනෙකට වෙනස් රටා මං දෙකක් මෙතන ලිව්වා. එකිනෙකට වෙනස් රටා දෙකක් ලිව්වනේ. ඒ දෙකට custom function දෙකක් ලියන්න වෙයි.
ඉතින් මං එක රටාවක එක ස්ටෙප් එකක් දැන් මේ සිලෙක්ට් කරගත්තා. හරි. ඕක කොහොමම තියලා කස්ටම් ෆන්ක්ෂන් එක ලියන තැනට යන්න. පේනවද? void main කියන තැන උඩ කොහෙවත් නැහනේ. අපි කරන්නේ මේ void main කියන එකට ළඟට මේ කර්සර් එක අරන් ගිහින් enter බටන් එක ඔබලා මෙන්න මෙතන void main එකට උඩින් ඉඩක් හදා ගන්නවා. අපි මෙතන තමයි අපේ custom function එකක් හෝ ඔයගලන්ට ඕන ප්‍රමාණයක් ලියන්නේ මෙතන. void main එකට උඩින්. මං ලියන්න යනවා අපේ පළවෙනි මෝස්තරයට අදාළ custom function එක. කොහොමද ලියන්නේ? void කියලා ලියලා කිස්තනක් තියලා custom function එකේ නම ලියනවා. මම p1 කියලාම ලියන්නම්. සරලයිනේ කෙටිනේ. p1 කියලා දාලා සාමාන්‍ය වරහණක් ඇරලා වහලා ඊට පස්සේ කාක වරහණක් ඇරලා වැහුවා. දැන් තියෙන්නේ මේ කාක වරහන් දෙක ඇතුලේ අපේ මෝස්තරේ ලියන්න. මේ p1 කියන මෝස්තරයට අදාළ පැටර්න් එක ලියන්න ඔතන. ඇත්තටම පැටර්න් එක කියන්නේ හරි මම කොපි කරලා ගන්න නැතුව ඒක ලියන්නම්කෝ. කෝඩ් මොනවා හරි ඕන කෝඩ් එකක් මෙතන ලියන්න පුළුවන්. මට මේකෙදි ඕන ඔක්කොම LED ටික ඔන් කරගන්නයි තව කාල සීමාවකින් ඔක්කොම LED ටික ඕෆ් කරගන්නයි. ඔන්න අපේ පළවෙනි කස්ටම් ෆන්ක්ෂන් එක ලියලා ඉවරයි. දැන් මේ එක ආලෝක රටාවක්. හරි. එහෙනම් මෙන්න මේ එකම ආලෝක රටාවම අපි 4 පාරක් ලිව්වා නේද? එකම ආලෝක රටාව අපි 4 පාරක් ලියලා මෙච්චර ඉඩක් ගත්තා මේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ. මේ සියල්ලම මම මකලා අයින් කරනවා. ඒ වෙනුවට මම මොකද්ද ලියන්නේ? p1 කියලා විතරක් ලියලා ෆන්ක්ෂන් එකක් කෝල් කරන්න නම් අපි ඔන්න ඔහම වරහණක් ඇරලා වරහණක් වහන්න ඕන. p1 කියලා ලියලා දැන් එක පාරක් වැඩ කරනවා. දැන් මේ p1 කියන එක දැක්ක ගමන් යනවා උඩට. මයික්‍රෝ කන්ට්‍රෝලර් එක මෙන්න මේ p1 හොයාගෙන ගිහිලා ඒකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන් ටික සියල්ලම ක්‍රියාත්මක කරලා නැවත පල්ලෙහාට එනවා. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ඊටු ටික ක්‍රියාත්මක කරගෙන යනවා. එහෙනම් p1 කියන ෆන්ක්ෂන් එක අපිට කීවරක් ක්‍රියාත්මක කරන්න ඕනද? අපිට අපේ ආලෝක රටාව ක්‍රියාත්මක කරන්න ඕන ප්‍රමාණයක් මෙන්න මේ p1 කියන එක අපි කෝල් කරන්න වෙනවා මේ විදිහට නේද? දැන් වැඩ කරයි අපේ ආලෝක රටාව 5 පාරක්. මට එච්චර ඕනේ 4 පාරක් වැඩ කරාම ඇති. p1 කියන එක 4 පාරක්. දැන් අපේ කොච්චර ඉතුරු වුණාද ප්‍රෝග්‍රෑම් එකේ පේලි. right. ඊට පස්සේ තව රටාවක් තියෙනවා මේ. ඒ රටාවත් මම ලියන්නම් උඩ තවත් කස්ටම් ෆන්ක්ෂන් එකක් විදියට. void හිස්තනක් ඒකේ නම මම p2 කියලා ලිව්වා. ලියලා දැන් මෙතන කාකවරහන් දෙක ඇතුලේ තමයි මම ඒකට අවශ්‍ය කෝඩ් එක ලියන්න යන්නේ. ඇත්තටම මේකට අවශ්‍ය කෝඩ් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. මම මේක කොපි කරලා ගන්නවා. right.
දැන් තියෙන්නේ මේ P2 කෝල් කරන්න ඕන while 1 එකේ ඉඳලා. මෙන්න මේවා එකක්වත් වැඩක් නැහැ. ඔය විදිහට. ඒක අපිට තුන් පාරක් වැඩ කරන්න ඕන නම් P2 කියන එක අපිට තුන් පාරක් කෝල් කරන්න වෙනවා මේ විදිහට. හරි නේද? මේ වගේ හිස්තැන් වැඩක් නැහැ මේවා අයින් කරන්න. මේවා. right. අපි මේ ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරලා බලමු මොනවා හරි බිල්ඩ් කරලා බලමු මොනවා හරි වැරද්දක් තියනවද කියලා. හරි වැරද්දක් නැහැ. all files compiled කියලා වැටෙනවා මේ. දැන් අපි මේ Proteus වල විශේෂත්වයක් තමයි හැම වෙලෙම මේ ස්ටොප් කරලා නැවත ප්ලේ කරද්දී අපි මෙතන අලුතෙන් කරපු වෙනස්කම කරලා අලුතෙන් hex file එකක් හැදුනා නම් ඒ hex file එක ඒ වෙලාවේ load කර ගන්නවා. නැවත නැවත මේකට hex file load කරන්න ඕනේ නැහැ. හරි. ඔය වගේ ක්‍රියාත්මක වෙනවා කිසි වෙනසක් නැතුව අපි ලියපු ප්‍රෝග්‍රෑම් එක. හරි. ඕගොල්ලන්ට මේ P1 කියන එක 20 පාරක් ක්‍රියාත්මක කරන්න ඕන නම් මේක paste කර ගන්නවා 20 පාරක් කොහොම. දැන් පුළුවන් නේද ඕගොල්ලන්ට මේ වගේ custom function ආධාරයෙන් ලේසියෙන් ප්‍රෝග්‍රෑම් එකක් පහසුවෙන් ලියන්න. දැන් තව මේකේ පහසුවක් කියන්නද? අපි හිතමු මේ P1 කියන ආලෝක රටාව අපිට හිතට හරි මදි. මේක කැතයි. මේක වෙනස් කරන්න ඕන. ඕගොල්ලෝ මේ ආලෝක රටාව ගොඩාක් ලියලා තිබ්බනම් ඒ හැම තැනක්ම වෙනස් කරන්න වෙනවා. නමුත් අපිට දැන් මෙන්න මෙතන විතරයි වෙනස් කරන්න ඕන. උදාහරණයක් විදිහට මම මේකේ ටයිම් එක මට මිලිසෙකන්ඩ් 200ක් දෙන්න ඕන. on time එක 200ක්. ඒ වගේම මේ ආලෝක රටාවත් මට වෙනස් කර ගන්න ඕන මෙන්න මේ විදිහට. අර ආලෝක රටාව මට හරියන්නේ නැහැ. හරි. ඔන්න ඔච්චරයි කරන්න ඕන. නැත්තම් මේ සියලු මේවා වෙනස් කරන්න බෑ මෙතන ලියලා තිබ්බනම් දිගටම.